නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් සම්බුදු සිතක ආශ්‍රය සදහම් සාකච්ඡාව පිණිස කාලය වෙන් කරගෙන අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් උතුම් බුදුගුණ මානසිකාරය පිළිබඳව අපට හෝරාවක් දායාද වන පින්කම අවකාශය. ඒ පිණිස සදැහැති ඔබ හැමදෙනාම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. ඉතින් අපට අනුකම්පා කරුණා සිතෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ මොහොතේත් වැඩම වදාළ. ඉතින් අනුකම්පාවෙන් වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම පළමු කොට දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඒත් එක්කම සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳවත් විශේෂයෙන් 16 වන උපන්දිනයේ යෙදෙන HGB සදිත ලින්දුල පින්වන්ත පුතුට සෙත් පැතීම පිණිස පින්වන්ත මව සහ පියා ඇතුළු පවුලේ හැමදෙනා අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත සදිත ලින්දුල පුතා ප්‍රධාන ඒ හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව දහම් සාකච්ඡා පිණිස අවසරේ සූදානම් කරගන්න අපි සූදානම් වනවා. අපි ගරුතර මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන හැමදෙනාම ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කිරීම පිණිස අනුශාසනාවන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අවසරයි. අපි මේ දිනවල විශේෂයෙන් කතා කරමින් ඉන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ සුවිශේෂී අවබෝධ ඥානයක් පිළිබඳව. එහෙමයි. ඒ තමයි මේ දසබල ඥාන. එතකොට දසබල ඥානයන්ගෙන් පිරිපුන් වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේ දෙවිනි ශ්ලෝකයාට සිංහනාද පවත්වනවා. එතකොට මේ සැබෑම සිංහනාදය වෙන්නේ දසබල ඥාන වලින් පරිපූර්ණ වෙච්ච මහෝත්තමයෙ එහෙමයි ස්වාමීනි. කරන පරම සත්‍ය ගැන තමයි සිංහනාදයක් වෙන්නේ ඇත්තට. එහෙමයි ස්වාමීනි. එතකොට කුමක් නිසාද ඒ පරම සත්‍යයක්? ඒ පරම සත්‍ය නිසා මොකද වෙන්නේ? ඒ උතුම් දහම් සක දෙව් මිනිස් ලෝකයා අතරම නිනාද වෙලා පැතිරලා යනවා සිහනදක් විදියට. එහෙමයි ස්වාමීනි. එතකොට හරි ආශ්චර්යයි. එතකොට විශේෂයෙන් මේ දිනවල අපි තථාගතයන් වහන්සේට තියෙන මේ පුද්ගල ස්වභාවයන් දකින්න පුළුවන් හැකියාව. එහෙමයි. එතකොට මේ ලෝකේ අපි දැන් සමහර පිරිසක් ඉන්නවා කාමයේ සමහර විට පරිභෝග කළ පමණින් මෙයාව නින්දාවට පාත්‍ර කරනවා. හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ මේ කාමයේ පරිභෝග කරන පුද්ගලයෝ 10 දිනෙත් දකින. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එහෙමයි. ඒ 10 දිනකින් ඔන්න එක්කෙනෙක් භාග්‍යතුන් වහන්සේ හරි පුදුමයි. මේ 10 දිනා ගැන බොහොම ලස්සනට ඒ 10 දිනාගේ මෙන්න මේ කරුණ මෙයාගේ සුදුසු නෑ, මේ කරුණ හොඳයි කියලා බෙදා විග්‍රහ කරමින් මේ පුද්ගලයාව ඉස්මතු කොට දක්වනවා. එහෙමයි ස්වාමීනි. හරිම ආශ්චර්යයි. ඉතින් ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ නම කාමභෝගී සූත්‍රය. එහෙයි ස්වාමීනි. එතකොට ඒ දවස්වල සර්වඥයන් වහන්සේ පින්වත්නි සවැත් නුවර
ජීතවනාරාමයේ අනීපිටිසිතුමාගේ ආරාමයේ තමයි වැඩ වාසය කළේ. එතකොට අනීපිටිසිතුමා බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණියා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. ඉතින් අනීපිටිසිතුමා එක පැත්තකින් වාඩි වුණාට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ අනීපිටිසිතුමා මුල් කරගෙන තමයි මේ දේශනාව විවර කළේ. ගෘහපතිය කම්සැප අනුභව කරන පුද්ගලයෝ 10 දෙනෙක් මේ ලෝකයේ ඉන්නවා. කම්සැප අනුභව කරන. එක්කෙනෙක් ඉන්නවා කියනවා කම්සැප අනුභව කරන එක පුද්ගලයෙක් අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයයි. එහෙමයි එතකොට එයා භෝග සම්පත් හොයන්නේ, මිල මුදල් හොයන්නේ, ධනය හොයන්නේ අධර්මයෙන්. එයාට සත්තු මරන්න ඕනුනොත් එහෙම ඒ වෙනුවෙන් සත්තු මරනවා. හොරකම් කරන්න ඕනුනොත් ඒ වෙනුවෙන් හොරකම් කරනවා. අනාචාරය හැසිරෙන්න ඕනුනොත් මේ හේතුවෙන් අනාචාරය හැසිරෙනවා. එතකොට මේ දස අකුසලයේ යෙදෙන්න හිතුනොත් දස අකුසලයේ යෙදිලා තමයි එයා කාම සම්පත් හොයන්නේ. එහෙමයි ස්වාමී. අධර්මී සැහැසි ලෙස භෝග සම්පත් සොයා තමාමවත් සුවපත් කරන්නේ නැහැ කියන. තමවමවත් කන්නේ නැහැ කියන. තමන්මවත් හරියට අඳින්නේ නැහැ කියන. තමන්ට ඉන්න කියලාවත් ගෙයක් දොරක් හරියට හදාගන්නේ නැහැ. යාන වාහනයක් ගන්න උනන්දුවක් නැහැ. එහෙමයි ස්වාමී. ඊළඟ අනිත් අය පිනවන්නෙත් නැහැ කියන. අනිත් අයට කන්න බොන්න ගෙවල් දොරවල් හදලා දෙන්න දරුවන්ගේ යුතුයකම් ඉටු කරන්න හිත නැවෙන්නේ නැහැ. හරි පුදුම හැම මිනිස්සු ලෝකේ ඉන්නවා. සාමාන්‍ය අර හොයාගන්න වස්තුවටම මේ ආස වෙලා ඒක තමයි කියන්නේ. පුදුම වැඩක් ඒක. වස්තුවට විතරයි ආස ඒකට. එහෙමයි ස්වාමීනි. තමවවත් කන්නේ නැහැ. එහෙයි. පින් කරගන්නෙත් නැහැ කියනවා. ඔහොම කෙනෙක් මේ ලෝකයේ සිටින බව සර්වඥනිතින් දකිනවා. ඊළඟ දේශනා කරන ගෘහපතිය කාම සම්පත් අනුභව කරන එක පුද්ගලෙක් අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් හොයයි. එයා හොයන්නේ කොහොමද? අධර්මයෙන්. හැබැයි අධර්මයෙන් සැහැසි ලෙස. සැහැසි ලෙස කියලා කියන්නේ ඒ කියන්නේ තමහලට කෙනෙකුට හානි කරන්න උනොත් හානි කරනවා. එහෙමයි ස්වාමීනි. දැන් ඔය අනිවිඳ කොඩි වෙනකල ඉඩම් කඩම් අල්ලගන්න. දැකනේ ගහන්නේ මරගන්නේ ඒ පේස්ට් පේස්ට් නෑ. අනිවින කොඩි විනාරා. බන්ධනහරහා. හරි පුදුම ඒවා. එහෙමයි ස්වාමීනි. භෝග සම්පත් හොයනවා කියන හැබැයි තමන් සූපත් කර ගන්නවා කියනවා. තමන් හොඳට කාලා බිලි ඉන්නවා කියනවා. හැබැයි උනට කාටවත් දෙන්නේ නැහැ කියනවා. පින් කරන්නෙත් නැහැ කියනවා. එහෙමත් කාම භෝග සම්පත් අනුභව කරන කට්ටිය මේ ලෝකේ ඉන්නවා කියනවා. එහෙමයි. ගෘහපති මේ කම්සප අනුභව කරන තවත් පුද්ගලයෙක් ඉන්නවා කියනවා. ඒත් එයා හොයන්නේ අධර්මයෙන්. බොහොම සැහැසි ලෙස හොයනවා කියනවා. හැබැයි අධර්මයෙන් සැහැසි ලෙස හුවාට තමන් හොඳට මේ සූපත් වෙනවා කියනවා. කාලා බීලා ගෙවල් දොරවල් හදාගෙන හොඳට වියදම් කරලා තමන්ට වියදම් කර ගන්නවා කියනවා. ඒ විතර නෙවෙයි කියනවා. අනිත් අයටත් බෙදලා දෙනවා කියනවා. අනිත් අයත් පිනවනවා. එහෙමයි ස්වාමී. පිරුත් කරනවා කියනවා. එහෙමයි ඉන්න ලෝකේ. එහෙමයි. එයාට පින් කරන්න හිතෙනවා. දැන් අපි හිතනවානේ මෙහෙම කළාට පස්සේ ඒ කරගන්න පිනින් වැඩක් තියෙද කියලා. එහෙම විවේචනය කරන කට්ටියක් ඉන්නවනේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? බලන්න හරි පුදුමයි බුදුරජාණන් වහන්සේලා දෙම සමහර අපි තුන් කෙනෙක් ඔන්න වගේ කෙනෙක් පිනක් කරනවා දැක්කොත් එහෙම මිනිස්සු මොකද වෙන්නේ? නින්දා පහස කර ඉන්නෝනේ. එහෙමයි උන් ස්වාමී. බලන්න භාග්‍යතුන් වහන්සේ මේ දේශ දැන් ඉස්සර පුද්ගලයෝ 13 ගැන කෙටියෙන් විස්තර කරනවා. ඊට පස්සේ විස්තර වශයෙන් විස්තර කරනවා. ඊට පස්සේ දේශනා කරනවා ගෘහපතිය මිහිලා කාම සම්පත් අනුභව කරන තව එක පුද්ගලයෙක් ඉන්නවා කියනවා. එයා ධර්මයෙන්. මුත් ඒ වගේම අධර්මිනුත්. එහෙමයි ස්වාමී. දෙකින්ම හොයනවා. සැහැසි ලෙසත් හොයසනෝ නොසැහැසි ලෙසත් හොයනවා කියනවා. සාහසික ලෙසත් හොයනවා. සාහසික නැතුවත් හොයනවා කියනවා. එහෙමයි. ධර්මේනුයි අධර්මේනුයි සැහැසි ලෙසත් නොසැහැසි ලෙසත් භෝග සම්පත් හොයලා
තමා සූපත් කරන්නෙත් නැහැ කියනවා. තමන් පිනව ගන්නෙත් නැහැ කියනවා. බෙදලා දෙන්නෙත් නැහැ කියනවා. පින් කරන්නෙත් නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න එක පුද්ගලයෙක්ගෙන් 3 දෙනෙක් විතර භාගතුන් හරි විද්‍යාමාන වෙනවා. එහෙනම් මෙයාගෙන 3 දෙනෙක් ඉන්නවා. ඊළඟ කෙනා කවුද කොට එන? එයා ධර්මිනුත් අධර්මිනුත් සැහැසි ලෙසත් නොසැහැසි ලෙසත් හොයනවා. හොයලා මොකද වෙන්නේ? තමනුත් පිනවනවා. මේ බෙදලා දෙන්නේ නැහැ කියන පින් කරනවා. කියන ඉස්සෙල්ලා තමන් පිනවන්නේ නැහැ කියනවා. එහෙමයි. ඉස්සෙල්ලා කියන තමන් පිනවන්නේත් නැහැ. දැන් කියන තමන් පිනවනෝ බෙදලා දෙන්නේ නැහැ පින් කරන්නේත් නැහැ. ඒ කෙනාගේ තුන්වෙනි කෙනා කවුද? ඒ කෙනාගේ තුන්වෙනි කෙනා තමයි ධර්මිනුත් හොයනවා අධර්මිනුත් හොයනවා. සැහැසි ලෙසත් හොයනවා නොසැහැසි ලෙසත් හොයනවා. හැබැයි හොයලා තමනුත් පිනවනෝ අනිත් අයත් පිනවනෝ බෙදලත් දෙනවා පිනුත් කරනවා. එහෙමයි. ඔක්කොම කී දෙනාද දැන්? 6 දෙනා. 6 දෙනයි ස්වාමී. ඊළඟ බලමු ඊළඟ පරියාය මොකද්ද කියලා. කෙනෙකුට නුවණ තියෙන කෙනෙකුට හිතා ගන්න පුළුවන් එතකොට. කම්සප අනුභව කරන තව පුද්ගලයෙක් ඉන්නවා කියනවා ධර්මයෙන් තමයි හොයන්නේ. සැහැසිකම් කරන්නේ නොසැහැසිව. කියන තව අය වෙහෙසටපත් කරන්නේ. දුකටපත් කළ හොයන්නේ. එහෙමයි. නොසැහැසිලිස භෝග සම්පත් සොයයි. ඒ වගේම ධර්මයෙන් නොසැහැසිලිස භෝග සම්පත් හොයනවා කියනවා. හැබැයි තමව සූපත් කරගන්නේ නැහැ කියනවා. තමන්ගේ දේකටවත් වියදම් කරගන්නේ නැහැ ලීසි. එහෙමයි ස්වාමී. අනුන්ට වියදම් කරන්නෙත් නැහැ. තේරුණා නේද? සමහරලාට ඒ කෙනා මං අධාර්මික නැහැ මං අධාර්මික නැහැ කිය කන්නේත් නැහැ යා. එහෙමයි. අනුන්ට දෙන්නෙත් නැහැ. ඉස්සෙල්ලා කෙනා මොකද දෙන්නේ? මම මේව දුක් මහන්සියෙන් හම්බ කරේ මම මේව දුක් මහන්සියෙන් හම්බ කරේ කියලා සමහරලාට එයා කන්නේත් නැහැ. තව කාටවත් දෙන්නෙත් නැහැ. එහෙමයි. එහෙමනේ තියෙන්නේ. එහෙයි ස්වාමී. හරි පුදුමයි ඉතින් මේ ලෝකේ ස්වභාවය නේද? පුදුම දෙයක් ඉතින් සර්වඥයන් වහන්සේ සිටින්නට නැතුව ඉතින් අපි මේව යම් ප්‍රමාණයකට තේරුම් ගත්තකම ඒත් විවේචනය කර කර බැන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. මේක පුද්ගල ස්වභාවය. මේ දේවල් වලට මසුරුකමින් බැඳිලා යනවා. අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමී. පුදුම දෙයක් ඒක. තව කෙනෙක් ඉන්නවා කියනවා ධාර්මිකව හොයනවා කියනවා. සැහැසිකම් කරන්නේ කියනවා. හැබැයි තමන් පිනවනවා කියනවා. හැබැයි අනිත් අය සූපත් කරන්නේ නැහැ බෙදලා දෙන්නේ නැහැ පින් කරන්නේ. එහෙමයි ස්වාමී. තව කෙනෙක් ඉන්නවා මොකද වෙන්නේ? ඒ කෙනා ධර්මයෙන් හොයනවා කියන නොසැහැසි ලෙස හොයනවා කියනවා. ධර්මයෙන් හොයලා නොසැහැසි ලෙස හොයලා තමන් සූපත් වෙනවා කියනවා. බෙදා දෙනවා කියනවා. පින් කරනවා කියනවා. ඒ විතරක් නෙමෙයි කියනවා. හැබැයි පින් කළාට භෝග සම්පත් වලට ගිජු වූයේ වෙයි. අර තුනම කරනවා. එහෙමයි ස්වාමීනි. ඕනලට අත්හැර ගන්න බෑ. වහ වැටිලා ඉන්නේ. එහෙමයි. ගිජු වූයේ වෙයි, මත් වූයේ වෙයි, බැසගත්තේ වෙයි, ආදීනව නොදක්නා සුළු වූයේ වෙයි. ඇල්මෙන් නිදහස් වන ප්‍රඥාව නැතිව ඒ භෝග සම්පත් අනුභව කරයි. බලන්න හරි පුදුමයිනේ නේද? එහෙමයි ස්වාමීනි. ඊළඟ දේශනා කරන ගෘහපතිය තව කෙනෙක් ඉන්නවා කියනවා. කාම සම්පත් අනුභව කරන එක පුද්ගලයෙක් ධර්මීනුත් හොයනවා කියනවා. නොසැහැසි ලෙස සැහැසිකම් කරන්නේ නැහැ කියනවා. ධර්මයෙන් නොසැහැසි ලෙස හොයලා තමනු සූපත් කර ගන්නවා කියනවා. පිනෝනවා කියනවා. ඒ විතරක් නෙවෙයි බෙදා දෙනවා කියනවා. එහෙමයි. පින් කරනවා කියනවා. ඒ විතරක් නෙවෙයි හරි පුදුමයි කියන ගිජු වෙන්නෙත් නැහැ කියනවා. තමන්ගේ ධනයටවත් ගිජු වෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. අන්නම මත් වෙන්නේ නැහැ කියනවා. බැසගන්නේ නැහැ කියනවා. ආදීනව දකින්නවා කියනවා. මම මේවා හොයාගත්තට මේ දේවල් අනිත්‍යයි. මේ දේවල් ගිනි ගොඩක්. එහෙමයි. මේ දේවල් මස් කට්ටක් වගේ ආස්වාදයේ ස්වල්පයයි. කියලා බොහොම ආදීනව දැකලා නිස්සරණ ප්‍රඥාවෙන් ඉන්න අතහැරපු ප්‍රඥාවක තියෙනවා කියනවා. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. එහෙමයි ලෝකේ ඉන්නවා. දැන් අනේ පිරිතුමා කියලා කියන්නේ එහෙම ඉතින් තමයි එතකොට. ස්වාමීනි සියලු පුද්ගලයන් අතරින් කෙනෙක් පමණයි නේද ස්වාමීනි එහෙම. උන් 10 දැන් මේ 10 දෙනෙක් 10 දෙනාගෙම ඉතින් මෙයා තමයි කෙනෙකුට ඉන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් උන්න පව් 10 දෙනා ගැන
විස්තර කරනවා මහත්තයා. එහෙමයි. හරි ලස්සනයි. ගෘහපතිය එහිලා කාම සම්පත් අනුභව කරන එක පුද්ගලයෙක් සිටීද අධර්මයෙන් සැහැසි ලෙස. අධර්මයෙන් හොයන්නේ ඒ කියන්නේ සාහසික ක්‍රියාවල යෙදෙනවා සමහර විට. එහෙමයි. අධර්මයෙන් සැහැසි ලෙස හොයලා තමාවත් සුවපත් කරගන්න නැත්තම් පිනවන්න නැත්තම් බෙදා දෙන්නෙත් නැත්තම් පින් කරන්නෙත් නැත්තම් කරුණු තුනකින් ඔහුට ගැරහිය යුතුයි කියනවා. එහෙමයි. කියන්නේ ඔහුට කරුණු තුනකින් ලෝකයා වුණත් ගරහනවා කියනවා. කොහොමද දෙක ගරහනන කාරණා තුන? පළවෙනි කරුණ කොහොමද? අධර්මයෙන් භෝග සම්පත් හොයන නිසා සාහසිකකම් කරලා භෝග සම්පත් හොයන නිසා ඔහුට ඒ කරුණට ගැරහිය යුතුයි කියනවා. එහෙමයි ස්වාමීනි. බුද්ධිමත් ලෝකයා තුනත් එයා නින්දාවට පාත්‍ර වෙනවා. කුමක් නිසාද? අධර්මයෙන් සොයන නිසා. ඉතින් අධර්මයෙන් හොයන කෙනාට ගැරහීම එන්නේ ධර්මයෙන් හොයන පිරිසක් ලෝකෙ ඉන්න නිසා. එහෙමයි. තේරුණා නේද? එහෙයි ස්වාමී. ධර්මයෙන් මේ භෝග සම්පත් හොයන පිරිස ලෝකේ අතුරුදහන් වේද? එදාට අධර්මයෙන් හොයන කෙනාට බහින්න කෙනෙක් නැහැ. ආන් ඒකයි. ඒ ඔක්කොම ඉන්න එක මේ එකම ගොඩේ. ගොඩේනේ බෝට්ටුවේනේ. එහෙමයි ස්වාමී. ඒතර මොකද කියන්නේ? එහෙයි. ඊළඟ දේශනා කරනවා ගැරහිරු දෙවෙනි කරුණ කොහොමද? ඊ හොයලා කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව ඇඳුම් පැළඳුම් ලස්සනට අඳින්නෙත් නැතුව සමහර ඉන්න කොණ්ඩයක්වත් හරියට පීරගන්නේ. හරි පුදුමයි, මට පුදුම හිතෙනවා. එහෙමයි ස්වාමීනි. තරුණ සමහර මේ තරුණ ලස්සන කොල්ලෝ මේ ලස්සනට අඳින්නෙත් නැහැ. දැන් සමහර අය ඉන්න ඉස්සර නම් දැන් අපි ගෙදර ඉන්න කාලේ සමහරලාට අපිට තියෙන පොන්චි දේ එහෙමයි. අපි සාමාන්‍යයෙන් ඒක මේ මදින්න නැතුව එළියට බහින්නේ නැහැ නේ අපි ඒක. එහෙයි ස්වාමීනි. මැදගෙන බොහොම ලස්සනට පිළිවෙලට අඳින්න අපි මේ පුරුදු වෙලා තියෙනවානේ. එහෙමයි. දැන් අද සමහර කට්ටිය අනිත්‍යයි කියලා මේ අනිත්‍යයි කියලා ඒවනු කළාට අනිත් මේ හොර රහසය කරන ඒවා කොච්චරද? තේන්න නේද? එහෙමයි. ඒතර තමන් මේ ඉස්සර තමන් සූපත් වෙලා ඉන්න බෑ, තමන් හොයාගන්න දේ. එහෙම නැහැ. කොණ්ඩයක් අපීර ගන්නෑ සමහර අය. එහෙමයි ස්වාමීනි. ඔව්. මං දකින්නේ ඒක මේ කම්මැලිකම. ඉච්චරටම කම්මැලි වෙලා තියෙන්නේ. එහෙමයි. අර ඒකටවත් වෙලාවක මේ නැගිටලා මේ අර පොඩි මහන්සියක් වෙලා ඇඳුමක් පැළඳුමක් ලස්සනට හොදලා පිළිවෙලට මැදලා ඇඳගෙන ඉන්න තරම් එහෙම එකක් නැහැ. ඒ සතුට යාට තියෙන්නේ බෑ. එහෙමයි ස්වාමීනි. බාන් දේශනා කරනවා ඒ තමන් පිනවන්නේ නැත්නම් ඒකෙන් එයාට ගැරහිය යුතුයි කියනවා. ගැරහිය යුතුයි කියනවා. ඒ වගේම තමයි කියන අනුන්ට දෙන්නේ නැත්නම් ඒ කරුණටත් ගැරහිය යුතුයි කියන, පින් කරන්නේ නැත්නම් ගැරහිය යුතුයි කියන. එහෙමයි ස්වාමීනි. ඒ වගේ පුද්ගලයා කොයි පැත්තෙන් ගත්තත් මොකද වෙන්නේ? ගැරහීමටයි පාත්‍ර වෙන්නේ. දැක්ක නේද? ඊළඟ දේශනා කරන ගෘහපතිය දෙවනි කෙනා. ඔන කාමසප අනුභව කරනවා අධර්මයෙන් සැහැසි ලෙස හොයන්නේ. එහෙමයි. ඒ අධර්මයෙන් සැහැසි ලෙස හොයලා හැබැයි තමාව සූපත් කරනවා කියනවා. අනුන්ට දෙන්නේ නැහැ කියනවා. පිනවන්නේ නැත්තම් ඒ කෙනාට කරුණු එකකින් පැසසිය යුතුයි කියනවා. දෙකකින් ගැරහිය යුතුයි කියනවා. එහෙමයි. ලස්සන නැද්ද දැන්? දැන් සාමාන්‍ය ලෝකයා නම් මේ එයාගේ කරුණු දෙකක් තිබුණත් පසසන්න, එකක් තිබුණොත් එහෙම ගරහන්න ඔක්කොටම තියලා ගරහනවා. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට හරි පුදුමයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. කෙනෙකුට ගරහද්දී ප්‍රශංසා කරද්දී ලස්සනට බෙදා විග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. බෙදා විග්‍රහ කරනවා. ස්වාමීනි දැන් ඇත්තට මේ කෙනා තුල තියෙන හොඳ ගුණය හොඳ ගුණයට පසසන. එහෙමයි ස්වාමීනි. එයාගේ තියෙන එතකොට එයාට නෙමෙයි පසසන්නේවත්, එයාට නෙමෙයි ගරහන්නේවත්. එහෙමයි. ශාස්ත්‍රඥ වහන්සේලා පසසන්නේ එයාගේ ගුණයටයි, ගරහන්නේ එයාගේ අගුණයටයි. එහෙමයි ස්වාමීනි. බලන්න ඕන බුද්ධ දේශනාවක් කියලා බලන්න. දැන් නිගණ්ඨනාථ පුත්‍රවත්
නිගණ්ඨනාථ පුත්තට නෙමෙයි ගරහන්නේ. නිගණ්ඨනාථ පුත්තගේ දෘෂ්ටියටයි ගරහන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? හරිම ලස්සනයි ඒක. ස්වාමීනි මේ ධර්මයේ මොනතරම් මේ පාරිශුද්ධ සුන්දර උතුම් මේ හරි ආශ්චර්යයි. ඒක බලන්න එවන් ශාස්ත්‍රූන් වහන්සේ නමක්ගේ ශ්‍රී මුව මඩලින් ගලන ධර්මයේ කොතරම්නම් ස්වාක්ඛාතද? එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? හරි ආශ්චර්යයි. එහෙමයි. බලන්න ඉර දැන් ක්‍රෝධ සහිත වෛරයට බර හිතක් තියෙනවනම් හැමතිස්සෙම කරන්නේ නිඳා කරන එක. ප්‍රශංසා කරන එක එයාට පේන්නේ. ඇයි? එයාගේ ක්‍රෝධය විසින් එයාට ඒක වහලා තියෙන්නේ. එහෙමයි. තේරුණා නේද? එහෙමයි. අනවශ්‍ය විදියට අපි තුමු යම් කිසි කෙනෙකුට මේ යම් දෙයකට බැඳලා ඉන්නවා කියලා. එතකොට එයාගේ අර මේ ගැරහිය යුතු කරුණට මෙයා වහගෙන ඉන්නේ. පැසසිය යුතු කරුණ විතර එයාට ඔළුවට එන්නේ. එහෙමයි. ඔක්කොම තියලා ප්‍රශංසා කරන්නේ. එහෙයි. බාන ඒ සියල්ලංගෙම නිදහස් වෙච්ච අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. ඒ සියල්ලගෙම නිදහස් වෙලා නෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ පුද්ගලයාට පැසසිය යුතු කාරණේට පසසනවා. ගැරහිය යුතු කාරණේට ගරහනවා. ස්වාමීනි මේ අපි ශ්‍රවණය කරන්නේ ඒකාන්තයෙන් මනාකොට දේශනා කරන ලද මනාකොට දේශනා කළ ස්වාක්ඛාත ධර්මයක්. එහෙමයි ස්වාමීනි. ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ අසිරිය බලන්න එතකොට. එහෙනම් මම මේ නිතර කියන්නේ ඒකයි. එවන් ස්වාක්ඛාත ධර්ම දෙවි මිනිස් ලෝකයට විවර වෙන්න ශාස්ත්‍රඥ වහන්සේගේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙමයි. ඒවන් එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ස්වාක්ඛාත ධර්මයක් අවබෝධයෙන් සරණ ගියපු ශ්‍රාවක සංඝ පිරිස නම් ඒකාන්තයෙන් සුපටිපන්න වෙන්න ඕන. එහෙමයි අපි හැමතිස්සෙම බුද්ධ දේශනා ශ්‍රවණය කර කර තෙරුවන් සිහි කළ යුත්තේ ඒ අයුරුනේ. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම ධර්මයේ ස්වාක්ඛාත ගුණය තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. තේරුම් අරගෙන මේ මොහොතේම ශාස්ත්‍රණ සිහි කරන්න පුරුදු වෙන්න ඕන. තේරුණා නේද? එහෙමයි. එතකොට ඒ මොහොතේම ඊට පස්සේ ශාස්ත්‍රඥ සංඝයේ මේ ධර්මයේ ගැන සිහි කළා. එන සංඝයාගේ සුපටිපන්න ගුණය සිහි කරන්න. ඔය ආයුරින් ධර්ම ශ්‍රවණය කළොත් ඉක්මනින් සෝතාපන්න වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ධර්මයේ ස්වාක්ඛාත ගුණය ශාස්ත්‍රඥ වහන්සේගේ සම්බුද්ධත්වයේ ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්න ගුණය සිහි කර කර. එහෙමයි. හැමතිස්සෙම බුද්ධ දේශනාව පුරාවට තෙරුවන් ගුණ සිහි වෙන්න ඕන. අන්නේ විදිහ තෙරුවන් ගුණය සිහි කර ධර්ම ශ්‍රවණය කරද්දී සක්කාය දිට්ඨි දුරු වෙන්න අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. අන්නේමයි මේ ධර්ම ශ්‍රවණය කර කෙනෙක් මේ කෙලෙස් දුරු කළ සෝතාපන්න වෙන ක්‍රමයට. තේරුණා නේද? හරි ආශ්චර්යයි. එතකොට වාන්තර මෙතනදී දේශනා කළා. දැන් එක කරුණකින් ගැරව කුමක්ද? අධර්මයෙන් හොයන එකට ගරහනවා. අධර්මයෙන් හොයනවනේ. අධර්මයෙන් හොයන එකට සැහැසි ලෙස හොයන එකට ගරහනවා. හැබැයි තමන් පිනවන එකට ප්‍රශංසා කරනවා. ඒ විතරක් නෙවෙයි. හැබැයි අනිත් අයට දෙන්නේ නැහනේ. පින් කරන්නේ නැහනේ. ඒකට ගැරහිය යුතුයි කියනවා. එහෙමයි. බලන්න පුද්ගලයාට නෙවෙයි මේ හැමතිස්සෙම ගරහන කියන්නේ. කොහොමද? බලන්න අපි හැමතිස්සෙම මේ යම් කරුණක් මුල් කරගෙන ගරහනකොට අපිට ඉලක්ක වෙන්නේ පුද්ගලයමනේ. එහෙමයි. අපිට ඉලක්ක වෙන්නේ පුද්ගලයමයි. අපි හැමතිස්සෙම මේ පුද්ගලයාගේ ගුණය අගුණය අරගෙන අපි ගැරහීම ප්‍රශංසාව තියාගන්නව නම් ඒක තමයි නියම ධාර්මික ක්‍රමය. එහෙමයි ස්වාමීනි. මේ කරුණ මේ වැරදි. මේ කරුණ හොඳයි. එහෙමයි. තේරුණා නේද? එතකොට ආශ්චර්යයි. එතකොට කෙනෙක්ගේ ගුණ හාරලත් නැහැ. කෙනෙකුට හානියක් කරලත් නැහැ එතකොට. තේරුණා නේද? ස්වාමීනි අපි කෙනෙකුට මේ අපි තුල දේශයක් ඇති කරගෙන චෝදනා කරගෙනකොට ගරහා කරනකොට ඇතමෙට ඒ පුද්ගලයාගේ ගුණත් අපි හාරා ඒක නේද? එහෙමයි සර්. තමයි පුද්ගලයාගේ ගුණ තියෙනවා. එහෙයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ නමක්ම මෙවන් දහමක් ඉස්මතු කරනව ඇරෙන්න මේ දිව්‍යයන් අතර මරුන් අතර බඹුන් අතර ශ්‍රමණ බ්‍රාහ්මණයා සහිත දිව්‍ය මිනිස් ප්‍රජාවිත ලෝකේ කිසි කෙනෙකුට පුද්ගලයෙකුට එවන් විදියට ගුණාගුණ දැකලා තේරුම් අරගෙන පැසසිය යුතු නිග්‍රහ කළ යුතු ආකාරයක් වෙන කෙනෙක් දකින්නේ. එහෙමයි ස්වාමීනි. සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. ස්වාමීනි මොනතරම් නිදහස්ද කෙනෙක්ව පුද්ගලෙක් වශයෙන් ගන්න නැතුව ඔබේ මේ අධර්මයේ තියෙනවා කියලා පෙන්වන්න ගන්න පුළුවන් නම් නේද? සමහරවිට පුද්ගලයෙ වුණත් නොගැටී ඉන්න එක හේතුවක් බවට පත් වෙයි. එහෙමයි ස්වාමීනි.
මේ කරුණ හොඳයි මේ කරුණ ඔබේ ඔබට මේ ඇවරින් ඔබට අයහපත පිණිස පවතිනවා. එහෙමයි. ලෝකයට අයහපත පිණිස පවතිනවා. ඒ නිසා ඔබට ඒ කරුණින් ඕන කෙනෙකුට නිග්‍රහ කරන්න පුළුවන්. ලස්සන නැද්ද? ඔබ පරිස්සම් වෙන්න. ඔබ පරිස්සම් වෙන්න. එහෙමයි ස්වාමීනි. නැද්ද? එහෙයි. ඒකට යාට වෛරයක් උපදින්නේ නැහැ ඒකත් එක්ක. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයි නේද? තුන්වෙනි කාරණේ ගෘහපතිය මිහිලා කාම සැප අනුභව කරන එක පුද්ගලයෙක් ඉන්නවා කියන අධර්මයෙන් එයා සැහැසිලිස හොයනවා කියනවා. අධර්මී සැහැසිලිස භෝග සම්පත් හොයා තමාව සූපත් කරයි කියන පිනවයි කියනවා. ඒ වගේම බෙදා දෙයි කියන පින් කරයි කියනවා. උන් එයා ගැන කියද්දි කියනවා ගෘහපතිය මේ කාම්භෝගී තැනැත්තා එක කරුණකින් ගැරෙහි යුතුයි කියනවා. කරුණු දෙකකින් ප්‍රශංසා කළ යුතුයි කියනවා. එහෙමයි ස්වාමීනි. කුමක්ද? ගැරෙහි යුතු කරුණ අධර්මී සැහැසිකමෙන් භෝග සම්පත් හොයන එකට ගරහන්න කියනවා. කරුණට ගැරහීම් ලැබීම සුදුසුයි කියනවා. එහෙමයි. හැබැයි පැසසිය යුතු කාරණා තමයි තමා සුවපත් කරන එකට පසසන්න ඕන කියනවා. අනිත් අයට බෙදලා දෙන එකට පැසසිය යුතුයි කියනවා. පින් කිරීම ගැන පැසසිය යුතුයි කියනවා. එහෙමයි. ගෘහපතිය මේ කාම්භෝගී තැනැත්තා මෙකී එක් කරුණින් ගැරහුම් ලැබීම යුතුයි දෙකරුණකින් පැසසීම් ලැබිය යුතුයි. දැන් අද ලෝකෙ මොකද වෙලා තියෙන්නේ? අපි යම් මිනිස්සේ මොන හරි අධර්මයක් හොයාගත්ත කියලා පිනක් කරොත් මොකද වෙන්නේ? ඒකටත් බයිනවා. ඌ වගේ පින් කළා හරියනවද? එහෙමයි. ඔහොම කාලා බීලා හරියනවද? බයින්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. බලන්නේ මෝඩ ලෝකේ මොකද වෙන්නේ කියලාද? අර මෝඩ ලෝකෙට මෝඩ අදහස් වලට එකතු වෙන තව මෝඩ පිරිසක් ඉන්නවා ඊට පස්සේ. අර මෝඩකම් ඔක්කොම අතහරිනවනේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන සද්ධාවේ තිබුණොත්. එහෙමයි ස්වාමීනි. නැද්ද? එහෙයි. ඊට පස්සේ ඒකින බලන්නේ සද්ධාවේ තියෙන ආශ්චර්ය මෝඩකම් අතහරිනවා. එහෙමයි. සද්ධාවේ තියෙන ආශ්චර්යයත් තමයි මෝඩකම් අතහරිනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවට පැමිණෙනවා. ප්‍රඥාවට පැමිණෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් යා කල්පනා කරනවා ඇත්ත නේද? මේ කරුණට ප්‍රශංසා කරන්න පුළුවන් නේ. ස්වාමීනි බොහෝම සහේතුකව ඒකනේ ඉන්න පින් කරන එකට ප්‍රශංසා කරන්න පුළුවන් නේ. එහෙමයි. බෙදලා දෙන එකට ප්‍රශංසා කරන්න පුළුවන් නේ. ගැරහි යුත්තේ අධර්මයෙන් හොයන එකට විතරයි නේ කියලා ඇස්සරින්නේ නැද්ද ඇත්තට? ඇස්සරෙනවා. ඇස්සරිනවනේ. එහෙමයි. බාහනතකොට මේ වගේ ධර්ම ශ්‍රවණය කර කර මෙහිම කටයුතු කරනකොට ඇසුත් ඇරෙනවා. තෙරුවනුත් සිහි වෙනවා. තේරුණා නේද? ඒකනේ සමහර දේශනාවල අවසානයේ චක්කුම් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියන්නේ ධම්මස් ඉපදිලා. එහෙමයි. ආලෝකයක් ඉපදිලා තියෙන එතකොට යාට. ඕම් බලන්න පුද්ගලයා අපි කී දෙනෙක් ගැන කතා කළාද? දෙන්නෙක් ගැන නේද? ඊළඟ දේශනා කරනවා හතරවෙනි පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපතිය කම්සැප අනුභව කරන තව පුද්ගලයෙක් ඉන්නවා ධර්මේනුත් අධර්මේනුත් සැහැසිලිසත් නොසැහැසිලිසත් භෝග සම්පත් හොයයිද ධර්මේනුත් අධර්මේනුත් සැහැසිලිසත් නොසැහැසිලිසත් භෝග සම්පත් හොයා තමාම සුවපත් නොකරයිද නොපිනවයිද බෙදා නොදෙයිද පින් නොකරයිද ගෘහපතිය මේ කාම්භෝගී තැනැත්තා එක් කරුණකින් පසසන්න කියන. තුන් කරුණකින් ගැරෙහි යුතුයි කියන. එහෙමයි සර්. මෙයාගේ පසසන්න ඕනේ කරුණක් තියෙනවා. මොකද්ද? ධර්මයෙන් සැහැසි නැතුව යම් ප්‍රමාණයකට හොයනෝනේ. එහෙමයි. ධාර්මිකවත් හොයනෝනේ මෙයා. එහෙයි. ධාර්මිකවත් හොයනෝ සාහසිකක් නැහැ. නැතුවත් හොයනෝ. ඒකට මේ ප්‍රශංසා කරන්න. හැබැයි මෙයා සමහර අවස්ථාවල මොකද වෙන්නේ? සමහර අවස්ථාවල අධර්මිනුත් හොයන්න හම්බුනොත් අධර්මිනුත් හොයනවා. සාහසිකව කමක් කරන්න ඕනොත් එහෙම සාහසිකකම කරනවා සමහර විට. එහෙමයි. ඒකට ගැරහිය යුතුයි කියනවා. ඒ ගැරහුම් ලබන කාරණාවක්. දැන් බලන්න පුද්ගලයා ප්‍රතිබද්ධ වුණොත් අපේ හිතට මේ ඔක්කොම මේ තෝරා ගැනීමක් නැහැ. එහෙමයි. අර ඔක්කොම තියලා පුද්ගලයාව අප මේ නින්දාවට පාත්‍ර කර කර වාසය කරන. නැද්ද? එහෙමයි. බලන්න මේ විස්මිත මනසේ ආශ්චර්යය. එහෙමයි. ස්වාමීනි පුද්ගලයෙකුට තමන්ගේ අගුණේ ප්‍රහාණය කරගන්නත් අවස්ථාව තියෙනවා වගේම
මේ යහපතට පැමිණෙන්නත් මෙහිම යනකොට එහෙම කින ඇත්තටම එන්න උත්සාහ කරනවා. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයි එතකොට. ඒතර අධර්මයෙන් හොයපු එකටයි සාහසිකම් කරපු එකටයි මේ ගැරහිය යුතුයි කියනවා. තමන් පිනවන්නේ නැති නිසා ඒකටත් ගැරහිය යුතුයි කියනවා. ඒ වගේම අනිත් අයට බෙදලා දෙන්නේ නැති නිසා පින් කරන්නේ නැති නිසා ඒකටත් ගැරහිය යුතුයි කියනවා. එහෙමයි. ඉතින් එක කරුණකින් පැසසෙව්ව කරුණ තුනකින් ගරහන්න කියනවා. එහෙමයි. ස්වාමීනි මොනතරම් මහා කාරුණික විනිශ්චයක්ද පුද්ගලයන් අර ඒක නම් මහා කාරුණික විනිශ්චයක් ඒක. එහෙමයි ස්වාමීනි. මහා කාරුණික විනිශ්චය හරි සුන්දරයි නේද? එහෙමයි ස්වාමීනි. කිසි කෙනෙකුට පීඩා නැහැ. එහෙමයි. ඊළඟට දේශනා කරන ගෘහපතිය මිහිලා කම්සප අනුභව කරන එක පුද්ගලෙක් ධර්මේනුත් අධර්මේනුත් සැහැසි ලෙසත් නොසැහැසි ලෙසත් භෝග සම්පත් හොයනවා. එතකොට හොයලිවල මොකද වෙන්නේ? තමන් සූපත් වෙනවා, පින වෙනවා, පිනව ගන්නවා, අනිත් අයට බෙදන්නේ පින් කරන්නේ නැත. එයාට කොහොමද කරන්නේ? එයා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද? කරුණු දෙකරුණකින් පැසසිය යුතුයි. දෙකරුණකින් ගැරහිය යුතුයි. එහෙමයි. කුමද්ද පැසසිය යුතු කාරණේ? ධර්මයෙන් හිව්වා මෙයා විටින් විට. සහසිකම් කරන්නේ නැතුව හොයනවා. ඒකට ප්‍රශංසා කරන්න ඕන. ඊළඟට තමයි මෙයා තමන් පිනෙව්වා ප්‍රශංසා කරන්න ඕන. එහෙමයි. හැබැයි මෙයා සමහර අවස්ථාවල අධර්මී සෑහසිකම් වලින් හොයනවා ගරහන්න ඕන. අනුන්ට දෙන්නේ පින් කරන්නේ ගරහන්න ඕන. එහෙනම් සමහර කාම සම්පත් අනුභව කරන කට්ටියට මොකද වෙන්නේ? දෙකරුණකින් ගැරහීමටපත් වෙනවා. කරුණු දෙකකින් ලෝකයා අතර ප්‍රශංසාවට පාත්‍ර වෙනවා. එහෙමයි. ඊළඟ හයවෙනි පුද්ගලයා කොහොමද? ගෘහපතිය මේ කාම සැප අනුභව කරන එක පුද්ගලයෙක් ධර්මිනුත් හොයනෝ අධර්මිනුත් හොයනෝ සාහසිකකම් කරනුනොත් සාහසික කනුත් කරනෝ කරුණාවෙන් ඒව ටික කරගන්න පුළුවන් වුණොත් කරුණාවෙනුත් හොයනෝ. ඒ විතරක් නෙමෙයි. තමන් සුවපත් කරගන්නෝ පිනෝනෝ අනිත් අයට බෙදලා දීලා පිනුත් කරගන්න. එහෙමයි. ගෘහපතිය මේ කාම්භෝගී තැනැත්තා තුන් කරුණකින් ප්‍රශංසා කළ යුතුයි. එක් කරුණකින් ගැරහීම පාත්‍රිය යුතුයි. කුමද්ද ප්‍රශංසා ලැබිය යුතු කරුණු ටික? මොනවද ප්‍රශංසා ලබන්න පුළුවන් කරුණු? මෙයා ධර්මයෙන් හොයනවා සමහර වෙලාවට. සාහසිකම් කරන්නේ ප්‍රශංසා කරන්න කියන. ඊළඟ තමන් පිනවනෝ ප්‍රශංසා කරන්න කියන එකට. ඒ වගේම අනිත් අයට දීලා පින් කරගන්නවා ප්‍රශංසා කළ යුද්ධයක් කියන එක. එහෙමයි. හැබැයි අධර්මයෙන් හොයනවා නම් විටින් විට හරි සාහසිකකම් කරන්න හිතුනොත් එහෙනම් දරුණු දේවල් කරලත් හොයනවා නම් ඒකට නම් ගැරහිය යුතුයි කියන. දැන් බලන්න gedara duri වාසය කරත් සමහර දෙමව්පියෝ දරුවෝ සම්බන්ධයෙන් කටයුතු කරද්දී දරුවෝ දෙමව්පියෝ සම්බන්ධයෙන් කටයුතු කර මේක හරි ලස්සන වැදගත් තැනක් මේකනේ. එහෙමයි. සමහර ගුරුවරු ළමයි සම්බන්ධයෙන් කටයුතු කරද්දී මොකද්ද වෙන්න ඕනේ එතකොට මේ ළමයාගේ ගුණයක් තියෙනවා නේද? ගුණයට ප්‍රශංසා කරන්න පුරුදු වෙන්න. එහෙමයි. මේ කරුණ හොඳයි. මේ කරුණ නරකයි. මේ කරුණෙන් ඔබට මේ ලෝකයාගේ නිന്ദා පහස ලබන්න පුළුවන්. නිසා මේ කරුණ සම්බන්ධයෙන් ඔබ මේ පරිස්සම් විය යුතුයි. මේක දුරු කරගන්න මහන්සි ගත යුතුයි. එහෙම ළමයට පුංචි කාලේ ඉඳලම ලස්සන අදහසක් දෙන්න ගත්තොත් ඒ ළමයා කොච්චර ලස්සන සුන්දර මනසකින් යුතුව සකස් වෙයිද නේ? එහෙමයි ස්වාමීනි. ඒත් මොකද ළමයට ඊට පස්සේ හිත මනසට යනවා මේ හැමතිස්සෙම මට නෙමෙයි මේ මාව පහසුතාවටපත් කිරීමක් නෙමෙයි මේ දෙමව්පිය ගුරුවරයා මං කරන්නේ මට කරන්නේ. එහෙමයි ස්වාමීනි. මගේ ජීවිතය තුළ තියෙන අගුණ බැහැර කිරීමයි ගුණයට ප්‍රශංසා කිරීමයි තමයි නම් මේ කරන්නේ. එහෙනම් මම පුළුවන් තරම් අගුණ නැති කරගන්න ඕන, ගුණේ දියුණු කරගන්න ඕන කියලා හැමතිස්සෙම ළමයා හිතන්න පුරුදු වෙන එක නැද්ද? එහෙමයි ස්වාමීනි. ස්වාමීනි ඇත්තටම අපේ ස්වාමීනාංශය අනුශාසනා කරන විදිහට මේ ධර්මයේ පිහිටලා ඒ අවවාද කරන්න අපි දක්ෂ වුණොත් ඉන්නේ එහෙම හරි මනෝ චිකිත්සාවක් වගේ පුද්ගලයාගේ මේක පුදුම මනෝ චිකිත්සාවක් මේක. එහෙමයි ස්වාමීනි. හරිම ලස්සනයි. එහෙයි. හරිම ලස්සනයි. මට කියවල පුදුමාකාර පැහැදීමක් පිනායකමක් ඇත්වන මේ දේශනාව කියවල. එහෙමයි ස්වාමීනි.
මට මේ වගේම තවත් මට මතකයි අපි මේ ඉතින් දහම් කැඩපතේ සම්බුද්ධ කසරිත් අපි කරා. මම හිතන්නේ දෙවෙනි දසබල ඥාන කරද්දී මේ මහා කාම විභංග සූත්‍රයේදී මේ වගේ ලස්සන විග්‍රහයක් කරනවා. මම මෙයාගේ මේ අදහස පිළිගන්නවා. මෙයාගේ මේ අදහස පිළිගන්නේ අනුමත කරන්නේ කියලා බොහොම ලස්සන විග්‍රහයක් ගියා අතන. එහෙමයි ස්වාමීනි. ඒකත් පුද්ගල ස්වභාවයන් 4ක් විස්තර කරන ඉතින් අපිට ඉස්සරහට අවස්ථාවක් සැලසුණොත් අපි ඒකත් ආයෙ එකතු කරලා කතා කරන්න පුළුවන්. මොකද හරි විශ්මිතයි මේක. මෙහෙම වෙනකොට අර පුද්ගලයේ මානසිකව වැටෙන්නේ. එහෙමයි. නැත්නම් හැමතිස්සෙම දැන් දරුවෙක් වුණත් හැමතිස්සෙම දරුවෝ දෙමව්පියෙකු තුළ හැමතිස්සෙම දරුවට බනින්න විතර නම් සූදානම් වෙන්නේ වැරද්දක් වෙනකොට. හැමතිස්සෙම දරුවා ඊට පස්සේ හිතනවා මේ මට දෙමව්පිය හැමතිස්සෙම ඇඟිල්ලෙන් එන බයිනවනේ. සමහර මේ ගුරුවරයා හැමතිස්සෙම මට නිඳා කරනවනේ. වෛරයක් ඇති වෙන්නේ බැරිද? එහෙමයි ස්වාමීනි. නම මේ විදිහට හැමතිස්සෙම ගුණය ඉස්මතු කර මේ අගුණේ නම් හොඳ නෑ මේ ගුණේ නම් හොඳයි කියලා හැමතිස්සෙම ඉස්මතු කරන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ළමයාගේ හිතේ හැමතිස්සෙම සමහර විට උපතින් මෙතින් මේ අසත්පුරුෂ ධාතුවක් නම් එන්නේ. ඉතින් කෝවෙත් දාලා මකලා හදන්න බැරි වෙයි ලේසි. එහෙමයි ස්වාමීනි. මේ මම කියන්නේ සත්පුරුෂ ගුණයක් පොඩ්ඩක් හරි තියෙනවා නම් ළමයා කල්පනා කරනවා ඊට පස්සේ මේ දෙමව්පිය හැමතිස්සෙම මගේ මේ වැරදි ක්‍රියාවටයි මේ වැරදි දේවල් වලටයි බනින්නේ. මේ අම්මා මාට මේ නිග්‍රහ කරන්නේ. මේ හොඳ දෙයට ප්‍රපස්සනවා. එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම මුංචි කාදන ළමයාගේ මනස මේ කැරකෙනකොට මේ ළමයාගේ ජීවිතෙන් ඊට පස්සේ මේ වෛරයට වෙනුවට විකල්පයක් එනවා මනසට. මොකද්ද? විකල්පයක් එනවා අගුණය හැමතිස්සෙම නැති කරගන්නත්. එහෙමයි. ගුණය තුළ හැමතිස්සෙම ජීවත් වෙන්නත් ළමයා ටික ටික සමහර විට පුරුදු වෙන්න තියෙනවා. එහෙමයි. අපි තු ළමයාට ගොඩක් එක තේරෙන්නේ නැහැ කියලා. ඒකට කරන්න ලස්සන උපක්‍රමයක් තියෙනවා. අම්මනම් එයා ළමයාට මේ අවස්ථාවේදී ඒක තේරුම් කරලා බෙලා සමහරලාට එයාට පැසසියුත් තැන පසසන්නයි ගැරහියුත් තැන ගරහන්නයි මවනා කරන්නේ. පියායි මින්තාරේ ළඟට එකතු කරලා කියනවනේ දැක්ක නේද? ඔයා කරපු මේ නරක දෙයටයි අම්ම බැන්නේ. හොඳ දෙයටයි ප්‍රශංසා කළේ. බලන්නකොට ඔයා කාලයක් යනකොට ඔයා නරක දේ බැහැර කරගත්තා නම් හොඳ දේ දිනු කළා නම් ඔයාට ප්‍රශංසා විතරයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඔයාට නෙමෙයි බනින්නේ ඔයාගේ නරක අගුණෙටයි බනින්නේ. ඔහොම දෙමව්පියෝ සමගින් කටයුතු කරන ගත්තොත් මොකද වෙන්නේ? ඊට තාත්තා යම් අවවාදයක් කරනකොට අම්මා ඉදිරිපත් වෙලා කියන ගත්තොත් දැක්කනේ ඔයාගේ මේ නරක ක්‍රියාවට තාත්තා කැමතිත් නැහැ. ඇත්තට මං උනත් කැමති නැහැ. එහෙමයි ස්වාමීනි. ඔයාගේ දැන් මේ වගේ හොඳ ගුණ තියෙනවා කොච්චරද හොඳද කියලා බලන්න තාත්තා ඔයාට මේ අවවාද කළේ ඔයාගේ නරක අගුණ නිසා නේද? බලන්න ඔයා ඒක නැති කරගත්තා නම් කොච්චර හොඳද? ඔහොම කියන්න ඉන්නවනම් අර ළමයාට කොච්චර ලාභයක්ද? එහෙමයි ස්වාමීනි. අද එහෙම නෙමෙයිනේ තියෙන්නේ. හැමතිස්සෙම බලන්නේ මොකද්ද? හැමතිස්සෙම බලන්නේ තමන්ගේ පැත්තට විතරක්. ඒකනේ තියෙන්නේ හැමතිස්සෙම. එහෙමයි. තමන්ගේ පැත්තට දැහැ ගන්න මේ කොයි වෙලාවෙ. එහෙමයි. අර මේ ළමයාට මේ ආධ්‍යාත්මික ගුණවගාවක් ඇති කරලා දෙන්නේ එහෙම සත්පුරුෂ අදහස් හරි අඩුයි ගොඩක් අයට. ස්වාමීනි අර චෝදනා කරන විටත් අර අපේ සායනස් කලින් මතක් කළා වගේ ಗುಣ මැකිලා අගුණේ මිස්මත් වෙන ආකාරයෙන් වචන හිත රිදෙන වචන වලින් අනිවාර්යෙන් එහෙමයි. උඩහත් තියෙනවා මේක. එහෙයි. සමහර ගුරුවරුන්ගේ තිබිලා තියෙන මට සමහර ළමයි ඇත්තටම කියලා තියෙනවා. එතකොට සමහර ඉස්කෝලවල සමහර ටියුෂන් වල එතකොට ඒ ළමයි එතකොට ඒ ගුරුවරයන් ගොඩක් ඈත් වෙන්න මේ කරුණ හේතු වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක හරි අපරාධයි සමහර. හොඳ ළමයි සමහර විට. මානසිකව වැටිච්ච අවස්ථා තියෙනවා සමහර අවස්ථාවල. එහෙමයි. හරි පුදුමයි. ඒක දැන් බලන්න මේ අර තේරුම බේරුමට කටයුතු කිරීම නිසා ඉතින් හටගන්න ප්‍රශ්නේ තියෙන මේ අර. බලන්න මේ වගේ භාගතුන් වහන්සේගේ මේ උදාාර අවබෝධයට නමස්කාර කළා. අපි ඒ කරුණ තේරුම් අරගෙන කටයුතු කරන ගත්තා නම් කොච්චර සුන්දරයි. බලන්න දැක්ක නේද මම දවසකුත් කිව්වා නේද මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නකොට සියලු අරුබුද නැති වෙලා යනවා කියලා. එහෙමයි ස්වාමීනි. සියලු අරුබුද නැති වෙනවා, මෝඩකම් නැති වෙනවා නේද? සමහර අපේ ගාව තියෙන අගුණ නැති වෙලා යන පටන් ගන්නවා. හරි ආශ්චර්ය දෙයක් ඇති වෙන පටන් ගන්නවා අපේ ජීවිත තුළ. එහෙමයි ස්වාමීනි. ඩිංග හරි එකපාරට ඔක්කොම නෙමෙයි. හරි ආශ්චර්යයි. ඊළඟ දේශනා කරනවා තව පුද්ගලයෙක් ඉන්නවා කියන්නේ අපි පුද්ගලයෝ 5 දෙනෙක් ගැන කතා කළා නේද? තව පුද්ගලයෙක් ඉන්නකොට ධර්මයෙන් අධර්මයෙන් සැහැසිලිස නොසැහැසිලිස හොයනවා කියනවා. තමනුත් පිනවනවා කියනවා. ඒ වගේම තමයි කියනවා බෙදලක් දෙනවා කියනවා පිනික් කරනවා කියනවා.
ඒ පුද්ගලයාට අපි පුද්ගලයන් කතා කළාද? ඒ පුද්ගලයාට ගැරහි යුත්තේ කුමක් පිණිසද? අධර්මයෙන් හොයන එකට විතරයි. එහෙමයි ස්වාමීනි. සාහසිකකමින් හොයන එකට විතරයි ගැරහි යුත්තේ. හැබැයි අර ධර්මයෙන් හොයන එකට සාහසිකකම් නොකර කරුණා මෛත්‍රියෙන් හොයන ඒවට ප්‍රශංසා කළ යුතුයි කියනවා. ඒ වගේම තමයි යා පිනවන එකට ප්‍රශංසා කළ යුතුයි කියනවා. ඒ වගේ මෙයා පින් කරගන්න එකට බෙදලා දෙන එකට ප්‍රශංසා කළ යුතුයි කියනවා. එහෙමයි. අද ලෝකයේ දැන් මේ සෝෂල් මීඩියා හරහා වෙන්නේ කුමක්ද? ගැරහීම විතරයි. එහෙමයි. ගැරහීම විතරයි තියෙන තනිකරම. එහෙමයි. අර පසසන්න ඕන කාරණේට පැසසීමක් නෑ. එහෙමයි. ඒක තමයි විශාල හානියක් බවට පත් වෙලා තියෙන්නේ. විශාල හානියක් වෙලා තියෙනවා ඒක. මේ සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දැන් නිගණ්ඨනාත පුත්තගේ බලවත් මිත්‍යා දෘෂ්ටියම තමයි ඉස්මතු කරන්නේ. බුදු නිගණ්ඨනාත පුත්ත කියන කෙනා කවදාවත් මේ නිගණ්ඨනාත පුත්ත ඇසුරු කළා කියලා යහපතක් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද එයා බලවත් මිත්‍යා දෘෂ්ටිකයෙක් නම් දැන් අවිහිංසාවාදීක ලෝකෙට කතා කළාට එයාගේ ඒ පුංචි දේ කියලා වැඩක් නැහැ. ඒ කුමක් නිසාද? මොකද අර මහා බලවත් මිත්‍යා දෘෂ්ටිය ඒ හේතු කරගෙන සමාදන් වුණොත් එහෙම අර කෙනාට විශාල හානි වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක සමහර අයගේ පුංචි ගුණ තියෙන්න පුළුවන්. ඒක පුද්ගලික ව්‍යාටි පුංචි ගුණය ගැන කියලා ප්‍රශංසා කළාට කමක් නැහැ. ලෝකයේ ඉදිරියේ කියන්නේ අද කියලා වැඩක් නැහැ. මොකද ඒකට හේතුව එයාගේ මහා අගුණයෙන් විශාල හානියක් කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මහා අගුණේ විශාල හානියක් කරන්න පුළුවන්. ඊළඟ දේශනා කරනවා 7 වෙනි පුද්ගලයා විදිහට ගෘහපතිය මීල කම්සප අනුභව කරන තා පුද්ගලයා කියන ධර්මයෙන් හොයනවා. නොසැහැසි ලෙස හොයන. සැහැසිකම් කරන්නේ නැහැ. හැබැයි තමන් පිනවන්නේ නැහැ. අනිත්‍යයට දෙන්නෙත් නැහැ, පින් කරන්නෙත් නැහැ. එහෙමයි. ඒ කෙනාට මොකද වෙන්නේ? එක කරුණකින් පැසසිය යුතුයි කියනවා. කරුණු දෙකකින් ගැරිය යුතුයි කියනවා. පැසසිය යුතු කාරණේ කොහොමද? ධර්මයෙන් හොයනවනේ. ඊළඟට සාහසික කන්නේ ජීවිතේ හොයන්නේ ධර්ම කාමයේ හොයන්නේ නැද්ද? පස්සන්න කියන එක. හැබැයි තමන් පිනවන්නේ නැති එකට ගැරිය යුතුයි කියනවා. පින් කරන්නේ නැති එකට අනිත්‍යයට දෙන්නේ නැති එකට ගැරිය යුතුයි කියනවා. මෙන්න මේ විදිහට මේකේ නෑ මොකද වෙන්නේ? කරුණකින් ප්‍රශංසාවට පාත්‍ර වෙනවා. තව කරුණකින් දෙකකින් නින්දාවට පාත්‍ර. එහෙනම් බලන්න ධාර්මික හේව් පමණින් 100%ක් එයා මේ ප්‍රශංසා කළ යුතු කියලා කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. දැක නේද? එහෙයි. අධාර්මික හේව් පමණින් එයා 100% ගැරිය යුතු කියලා කියන්න බෑ. එහෙම කියන්න බෑ. ප්‍රශංසා කරන්න ඕන කාරණාවක් තියෙනවා. හරි ලස්සනයි නේද? එහෙමයි ස්වාමීනි. ගෘහපතිය මෙහිලා කාමසෙප අනුභව කරන එක පුද්ගලෙක් ධර්මයෙන් නොසැහැසි ලෙස සැහැසිකම් කරන්නේ භෝග සම්පත් හොයනවා. ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමාව සූපත් කරනවා. පිනෝනෝ. හැබැයි ඒ වුණාට අනිත් අයට දීලා පින් කරන්නේ නැහැ. අනිත් අයට දෙන්නේ නැහැ, පින් කරන්නේ නැහැ. එහෙමයි. එතන මොකද වෙන්නේ? ආන් ඒ කෙනාට කරුණු දෙකකින් ප්‍රශංසා කරන්න කියනවා. එක කරුණකින් ගැරිය යුතුයි කියනවා. කවුද? ධර්මයෙන් හොයන නිසා, සාහසිකම් කරන්නේ නැති නිසා ප්‍රශංසා කරන්න ඕන. ඒ වගේම තමන් පිනවන නිසා, තමන් හොඳට පරිභෝග කරන නිසා ප්‍රශංසා කරන්න ඕන. හැබැයි අනිත් අයට දෙන්නේ නැති නිසා, පින් කරන්නේ නැති නිසා ගැරිය යුතුයි කියනවා. එහෙමයි. ඊළඟ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා කියනවා ධර්මයෙන් හොයනවා කරුණා මෛත්‍රියෙන් සාහසිකම් නැතුව බොහොම ලස්සනට යා ධර්මයේ කාම සම්පත් උපද්දනු ඊළඟ තමනුත් පිනවනෝ ඒ වගේම අනිත් අයට දීලා පින් කරනවා හැබැයි මොකද වෙන්නේ මෙයා ඒ භෝග සම්පත් වලට ගිජු වෙලා කියන වාසය කරා වහව මත් වෙලා කියන බැසගෙන ඉන්න කියන ආදීනව දකින්නේ නැහැ කියනවා. ඇල්මෙන් නිදහස් කරන ප්‍රඥාවක් නැහැ කියනවා. එහෙමයි සාමි.
එහෙම නැතුව තමයි කියන අනුභව කරන්නේ. එහෙමයි. ස්වාමීනි මම උපයාගත්තු දේ කියලා අපිටත් මතකයි අපේ වැඩිහිටියොත් වතු පිටිවල බරාඩි තියලා ඇවිදිනවා. තක්සේරු සීමා මහින් බලන හැමතිස්සෙම. මේ අපේ දේවල් මේ මගේ දේවල් මම කොච්චර මහන්සි වුණාද කියන්නේ. එහෙමයි. එහෙමයි. රැල් බුරුල් කර කර අරකින්ම ඇලි ඇලි ගැලි ගැලි මුසපත් වෙලා ඒවා ස්වාමීනි අර ආරක්ෂා කරනවා කියන හැඟීමට එහා ටිකක් බලවත් හැඟීම තියෙනවා. අනිත් අයට ඒ ඔස්සේ මේ බලපෑම් පවා කර කර එහෙමයි නේද? බලන්න එයාගේ ජීවිතයකින් කොච්චර හානියක් කරගන්නවද? එහෙමයි. සමහරවිට ඒ ඉඩමෙම නැති වෙලා බහිරවෙක් වෙලා උපදිනවා. එහෙමයි ස්වාමී. බහිරවියෝ කියලා කියන්නේ. ස්වාමීනි මේ සිඳෙන බිඳෙන වස්තු වල ඒ අනිත්‍ය ස්වභාවය නුවණට නොහැටි ගියාට පස්සේ බහිරව මේ උප්පත්තියක තමයි. එහෙමයි. අන්තර හත් සීමාව හතර මායිම් වට කරගෙන මැරුණත් ඉන්නවා අය. එහෙමයි ස්වාමීනි. ඊට සමහර ඒවා තමන්ගේ දැන් ඔය සමහර පරණ වලව් අතහරිනවා කියලා කියන්නේ. තමන්ගේ ළමයින්ටවත් පරිභෝග කරන්න බෑ. සේවකාරකාරීන්ටවත් ඉන්න හම්බෙන්නේ නැහැ. එහෙමයි. සමහර ගෙවල් වල මට මතකයි සමහර ඉස්සර මම අතීත ප්‍රවෘත්ති කියවල තියෙන සමහර ඒවා ලයිට් එකක්වත් දාන්න බෑ. ඇවිල්ලා වහනවලු. එහෙමයි ස්වාමීනි. කොහොමද වෙන්නේ? මේ වගේ කොතරම් අනතුරක් සහිත අනතුරක්ද? භවභෝග කියන දේවල් වල සහ එහෙමයි. ඊළඟට කියනවා මෙතෙන්ද කියනවා දැන් ප්‍රශංසා කර යුතු කරුණු තියෙනවා කියන කොහොමද? ධර්මයෙන් හොයනවා කියනවා. සාහසිකම් කරන්නේ නැහැ කියනවා. ප්‍රශංසා කළ යුතුයි කියනවා. තමා පිනවනවා නම් ප්‍රශංසා කරන්න කියනවා. දැන් Tamanටවත් කන්න හිතෙන්නේ නැහැ කියන කොච්චර ගිජු වෙලාද ඒකට. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඊළඟට කියනවා අනිත් අයට බෙදලා දෙනවා පින් කරනවා නම් ප්‍රශංසා කරන්න කියනවා. හැබැයි ගිජු වෙලා මත් වෙලා ආදීනව දකින්න නැතුව වාසය කරනවා නම් ගැරහිය යුතුයි කියන එක. එහෙමයි. කුමක් නිසාද? ඒ කාරණේ හේතු කරගෙනම දුගතියට වැටෙන්න පුළුවන් ඒ කෙනා. එයාගෙම විපත්තිය ඇති වෙනවා. එයාගෙම විපත්තිය කරලා දෙන්නේ. එයාටම. සමහර ගෙදරටත් ඒ විපත්තිය මරුණ පස්සේ කරන්න පුළුවන් ඊට පස්සේ. එහෙමයි ස්වාමී. පලි ගැනීම කරා යනෝනේ සමහර විට. සමහර අය පුටුවක්වත් වෙනස් කරන්න කැමති නැහැ. එහෙමයි. ඔව් මල් පැලයක් වෙනස් කරන්න කැමති නැහැ සමහර විට. පොඩ්ඩක් බිත්ති වල පාට වෙනස් වෙනවට කැමති නැහැ. එහෙමනේ තියෙන්නේ. කුස්සියේ බඩු මුට්ටු වල එහා මෙහා වෙනවට කැමති නැහැ. අම්මෝ හිතා ගන්න බෑ ජීවිත නම්. ස්වාමිනේ මේ නොයලුණු සිතින් මේවා කරගන්න බැරි වුණොත් එහෙම විනාශයක්මයි තියෙන්නේ. එහේ ස්වාමී. විනාශයක්මයි තියෙන්නේ. ඊළඟට කියනවා අන්තිම පුද්ගලයා ගැන කියනවා. මේ කාම සම්පත් අනුභව කරන තා පුද්ගලයා කියන ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයයි. ඒ වගේම ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා සූපත් කරයි පිනවයි බෙදා දෙයි පින් කරයි. හැබැයි භෝග සම්පත් වලට ගිජු නැහැ කියනවා. මේ නොඇල්මින් වාසය කරනවා කියනවා. ඇල්මින් නිදහස් වෙලා භෝග සම්පත් අනුභව කරනවා. ආදීනව දකින්නවා කියනවා. එහෙමයි. මේවා අනිත්‍යයි මේවා ගිනි ගොඩකටයි භාග්‍යතුන් වහන්සේ උපමා කරලා තියෙන්නේ. මස් කට්ටකටයි මේ අල්පාස්වාදයක් තියෙන දේවල් මේ. මේව ගැන හිත හිතා මේවමත් වීම නැහිලා හරියන්නේ නැහැ. මේවා අත්හැරපු සිතින් වාසය කළොත් සුවසේ ඉන්න පුළුවන්. කියලා හැමතිස්සෙම මේවා අනිත්‍ය දේවල් මරණේ දාලා යන්න වෙනවා. නේද? ස්වභාවික ව්‍යසනයේදී Tamanට අහිමි වෙනවා. ඔරහතුරු ඉදිරියට සාධාරණ දේවල් මේවා. ගින්නට සාධාරණ දේවල් මේවා. කියලා සිහි කර නොයල්න සිතින් අනුභව කරනවා කියනවා. ආන්නේ කියනට හැම පැත්තෙම ප්‍රශංසා කරන්න කියනවා. එහෙමයි. මොකද්ද? ඔහු ධාර්මිකව හම්බ කරන්නේ. ඔහු සෑහසිකම් කරන්නේ ප්‍රශංසා කරන්න ඕන. තමන් පිනව ගන්න ඕන. ප්‍රශංසා කරන්න ඕන. අනිත් අයට දීලා පින් කරනවා ප්‍රශංසා කරන්න ඕන. නොයල්නු සිතින් gedara වාසය කරනවා. මේ දේවල් වලට ප්‍රශංසා කරන්න කියනවා. බුදුරන් දේශනා කරන පින්වත් ගෘහපතියේ ලෝකේ මේ කාම්භෝගින් විද්‍යාමාන වෙනවා කියනවා. ඉතින් මේ සියලු කාම්භෝගීන් අතර යම් කාමභෝගියෙක් ධාර්මිකව හොයයි නම් සෑහසිකකම් නැතුව හොයයි නම් තමන් පිනවයි නම් අනුන් පිනවයි නම් පින් කරයි නම් ඒ වගේ මේ දේවල් වලට නොඇලුණු සිතින් ආදීනව දකින් වාසය කරනවා නම් ඒ කාම්භෝගින් අතර අග්‍රම කෙනා කියනවා. ශ්‍රේෂ්ඨම කෙනා කියනවා. ප්‍රමුඛයා කියනවා. උත්තමයි කියනවා. වඩාත් උත්තමයි කියනවා. එහෙමයි ස්වාමීනි. ගෘහපතියක මේ වගේ කියනවා යම් ගවදෙනුගේ කිරි ගනීද කිරෙන් දී ගනීද
දියෙන් වෙඬරු ගනීද, වෙඬරුවෙන් ගිතෙල් ගනීද, ගිතෙලින් ගී මණ්ඩි ගනීද. එහිලා අග්‍රවන්නේ ගී මණ්ඩි කියලා. එහෙමයි. එසේම තමයි කියන මේ කාම්භෝගින් අතරින් මෙන්න මේ ධාර්මිකව හොයලා නොඇල්නු සිතින් වාසය කරන මේ කෙනා සියලු දෙනා අතර අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි, ප්‍රමුඛයි කියන. හරි ආශ්චර්යයි භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පින්වත්නි නමස්කාර වේවා. අන්නේ උත්තම වූ, ශ්‍රේෂ්ඨ වූ, අග්‍ර වූ උදාර ජීවිතය ලබන්නට මේ පින්වත් සියලු දෙනාට පරම දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ ලෝකේ වාසය කරනකොට මේ ලෝකේ කාමේ පරිභෝග කරනකොට නොඇලුණු සිතින් උතුම් ආකාරයෙන් ජීවත් වන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් පරයයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අද අපට අවවාද කළා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් කාලයේ යෙදුන අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 16 වෙනි උපන්දිනයේ යෙදෙන HGB සදිත ලින්දුල පුතුට සිත් පැතීම පිණිස මම සහ පියා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් මේ රැස් කළ උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දිවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර, පළාත් භාර සියලු සත්පුරුෂ දෙවිවරු, ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සත්පුරුෂ සියලු දෙවිවරු, නාගයින්ට, ලෝකපාලක සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දිව්‍යංගි දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවනට, සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝද තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින පරම පූජනීය ධම්මක විවර කළ ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට, සියලු ලෝකවාසී සත්පුරුෂ මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින අද දවසේ ධර්ම දානයේ නමින් කටයුතු කරන HGB සදිත ලින්දුල පුතුගේ පින්බර දෙමව්පියන් නමින් මිය පරලෝකීය, පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින 16 වෙනි උපන්දිනයේ යෙදෙන HGB සදිත ලින්දුල පින්බර පුතුට මේ පින් අනුමෝදන් වේවා. ඒ මෑණියන්ට, පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දෙමව්පියන්ගේ ධාර්මික කටයුතු සඵල වේවා. ඒ පින්වත් සදිත පුතුගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා ධර්ම දාන සියලුම සමාජිකාවන්ට, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාටම, සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාම සුවපත් වේවා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේ ධර්ම අවබෝධය ලබන්නට මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිතෙන බුදුගුණ මානසිකාරයට පැමිණෙමින් ඒ වගේම ධම්ගුණ මානසිකාරයට සංඝගුණ මානසිකාරයට පැමිණෙමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා පින්වන්ත ඔබ අප හැම දිනාටම අවස්ථාව දුනා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවාගෙන ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙන විශේෂයෙන් 16 වන උපන්දිනයේ යෙදෙන HGB සදිත ලින්දුල පින්වන්ත පුතාට සෙත් පැතීම පිණිස පින්වන්ත මව සහ පියා ඇතුළු පවුලේ හැම දෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ. ඉතින් සදිත ලින්දුල පින්වන්ත පුතා ඇතුළේ පවුලේ හැම දෙනාමත් පින ඇති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන ජාති අභිවෘද්ධි මාර්ගයේ නිවැරදිව තෝරාවෙන් කරගත්තොත් එය මොනතරම් වාසනාවන්ත උරුමයක් අනාගතයේදී අපේ දරුවන්ට ඉතිරි කරලා දෙනවද. ඉතින් මේ පිණිස හැම දිනාටම ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙනම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.